නමෝ බුද්ධාය 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 සාදු 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 මාත් එක්කම කියන්නේ නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්නේ අප්‍රේල් මාස 30 වන දිනට උපන්දිනය සමරන KM සඳලි තරුපබා දියණියට සහ අප්‍රේල් මාස 27 වන දින අද දිනට උපන්දිනය සමරන KM හංසී තරුසිකා දියණියට සිත ප්‍රාර්ථනා කරලා එම්බිලිපිටිය නවනගරයේ පදිංචි පින්වත් BG නිලන්ති මාලා මෑණියන් සහ KM කැලුම් විජේකෝන් පියාණන් විසින් ඉතින් මේ පින්වතුන් තම දියණියන් දෙපළට සිත ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට ධර්ම දායකත්වයේ සලසනවා. ඉතින් උපන්දිනයක් මුල් කරගෙන මේ වගේ සත්කාරයක් කිරීම ගැන ඔයාලා සතුටු වෙන්න ඕන. හේතුව මේ ධර්මය අහලා ලෝකේ කොතනක හරි කෙනෙක් ජීවිතේට යම් දහම් අවවාදයකින් සැනසීමක් ලබනවද ධර්ම දාණය ලබා දෙන ඔයාලට ඒක බොහෝ කාලයක් හිත පිණිස සුවය පිණිස පවතිනවා. මොකද ඔයාලා වුණත් අද මෙතෙන්ට පමුණවන්න කවදා හරි කවුරු හරි ධර්ම දානයක් දීලා ඒ ධර්ම දානය නිසා මාධ්‍ය ඔස්සේ ධර්මයේ ඇසීම ඔබට බලපාලා තියෙනවා. ඒ වගේ අද මේ ධර්ම දේශනාව නිසා කොයි හරි කෙනෙක් කවදා හරි දවසක ආයෙ මෙතෙන්ට පැමිණෙනවා. මෙතන කෙසේ වෙතත් ඔවුන්ට සසර දුකෙන් නිදහස් වෙන්න සත්පුරුෂයන් කරා පැමිණීමට වාසනාව ලැබුණොත් කොයිතරම් දෙයක්ද? අද කාලේ සද්ධාව රැක ගන්නත් ඒ වගේම ඇත්තටම ජීවිතයේ යථාර්ථය කර්මඵල පිළිබඳව යම් තේරුමක් දෙන ඉතාමත් වටිනා ලස්සන සූත්‍ර දේශනාවක් අද මේ පින්වතුන්ට කියලා දෙන්නේ. මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ ගාමිණී කියන සංයුත්තේ කුල සූත්‍රය. මේ දේශනාව හරි වටිනවා. හැම පැත්තෙම වටිනවා. බුදුරජාණන් වහන්සේ කොසල් ජනපදයේ චාරිකාවේ වඩිද්දී නාලන්දාවට වැඩම කළා. සාමාන්‍යයෙන් රජගහ නුවර ඉඳලා කිලෝමීටර 30ක් වගේ දුරකින් නාලන්දාව තියෙන්නේ. නාලන්දාවේ නාලන්දාව කියනකොට මිනිස්සු අතර ප්‍රසිද්ධ නාලන්දා විශ්වවිද්‍යාලය.
ඒක මෑත භාගෙ මීට අවුරුදු 1000කමාරකට කලින් හැදිච්ච ඒවානේ. ඊට කලින් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ. සාරිපුත්තයන් වහන්සේගේ ගම නාලන්දාව. ඔය නාලන්දාවේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩින ගමන් වැඩම කළා. බොහෝ භික්ෂුන් වහන්සේලා සමග ඒ කාලේ දුර්භික්ෂයක් ඇති වෙලා තිබ්බා. දුරු බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේත් බුදුරජාණන් වහන්සේ වඩින සමහර ගම්මානවලට දුර්භික්ෂ. ඒ කියන්නේ කෑම නැහැ. ඊට පස්සේ ඒ දුර්භික්ෂේ කොච්චර බලවත්ද කියනවා නම් දුබ්බික්ඛා හෝති ද්වීතිකා. ද්වීතිකා කියලා කියන්නේ මිනිසු දෙගිඩියාවෙන් ඉන්නේ. ඒ කියන්නේ කාරණා කිහිපයකින් උදේ නැගිටිනකොට අද දවසේ ජීවත් වෙනවද මැරෙනවද? අද දවසේ කන්න මොන හරි තියෙයිද නැද්ද? නිදා ගන්නකොටත් මිනිස්සු කල්පනා කරනවා අද ජීවත් වෙයිද නැද්ද? මැරෙයිද නැද්ද? ඉන්නවද නැද්ද කියලා හැම වෙලාවෙම මිනිස්සු දෙපැත්තකට හිත හිතා හිටපු කාලයක්. ඒ නාලන්දාවේ. ඊට පස්සේ සේතට්ටිකා හදලා තියෙන කෙත්වතු ඔක්කොම මේ අවුවට පිච්චිලා සුදු වෙලා ගිහිල්ලා. ඊළඟට සලාක වුත්තා ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව යාන්තම් මිනිසු පනකට ගහගෙන ඉන්නේ. ඒ රජයෙන් මගධ රාජ්‍යයෙන් සොච්චමක් සලාකයක් දීගෙන යනවා. පොඩි සලාකයක් කූපන් වලින්. එතකොට ඉස්සර අය කූපන් කතාව තිබ්බේ දැන් නෑනේ. ඒ සලාකයකින් කූපන් එකකින් යහන්තම් ජීවත් වෙන. ඒ කියන්නේ දවසට ප්‍රමාණවත් නැති පොඩි ආහාර වේලා. අපි කියමු හාල් ටික. රජෙන් දෙනවා. ඒකෙන් තමයි යාන්තම් පනකට ගහගන්නේ. ඔහොම කාලෙක බුදුරජාණන් වහන්සේ බොහෝ සංඝයා සමග ඒ නාලන්දාවට වැඩියා. බුදුරජාණන් වහන්සේගේ පැතුරුණ කීර්තියට යසසට ආනුභාවයට ගොඩාක් ඉරිසියා කරපු කෙනෙක් හිටියා. ඒ තමයි නිගණ්ඨනාථ පුත්ත. අද වුණත් කෙනෙක්ගේ ගුණ පැතිරිලා එනවා නම් යසස පැතිරෙනවා නම් ඒකට ඉරිසියා කරන අය නැති වේවා කියලා ලබන්න බෑ. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඉරිසියාකාරයෝ බිහි වෙනවා, සතුරු බිහි වෙනවා. කීර්ති යසස ගැන කවර කතාවද වෙළඳ ව්‍යාපාරිකින්වත් දියුණු පමුණු වෙන්න බෑ. ඒකෙනොත් ඉරිසියාව මිනිසුන්ගේ ගොඩාක් මිනිසු තුල ඉරිසියාව හට ගන්නවා. සතුරු හැදෙනවා. ඒක මේ ලෝකේ තියෙන ස්වභාවය. ඉතින් ඉරිසියාවෙන් පෙළුණ මේ නිගණ්ඨනාථ පුත්ත බුදුරජාණන් වහන්සේට වචනයක් කියන්න බලාගෙනමයි ඉන්නේ. කාරණාවක් යෙදෙනකන්. මෙන්න මෙයා මේක අල්ලගත්තා. ඒ තමයි මිනිස්සුන්ට කන්න බොන්න නැති කාලයක මොකද මේ නාලන්දාවට ආවේ. එදා අසිබන්ධක පුත්ත ගාමිණී කියලා නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකෙක් මේ නිගණ්ඨනාථ පුත්ත මුණ ගැහින්න ගියා. ගාමිණී කියලා කියන්නේ මේ ගම් ප්‍රධානිය. ඉතින් නිගණ්ඨනාථ පුත්ත කියනවා ගාමිණී නුඹ ශ්‍රමණ බවක් ගෞතමයන්ට වාදයක් ආරෝපණය කරන්න ඕනේ. ඒ වාදයේ ඒ කියන්නේ නිගණ්ඨනාථ පුත්ත කියනවා ගාමිණී උඹ ගිහිල්ලා ශ්‍රමණ බවක් ගෞතමයන් එක්ක වාද කරපන්. එතකොට මේසා ආනුභාව සම්පන්න මේසා බලවත් ශ්‍රමණ බවක් ගෞතමයන් එක්ක මේ අසිබන්ධක පුත්ත ගාමිණී වාද කළා කියලා උඹගේ කීර්තිය පැතිරිලා යනවා. කොයි තරම් හොඳ දෙයක්ද ගාමිණී නුඹගේ කීර්තිය පැතිරිලා ගියොත්. ඊට පස්සේ කියනවා ඒක නම් හොඳයි තමයි. ඒත් කොහොමද මං වාදයකට පටලවා ගන්න ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ. ඒක මම කියලා දෙන්නම්. උඹ මං කියන විදියටම ගිහිල්ලා කතා කරපන්. කතා දෙකක් නෑ. ශ්‍රමණ බවක් ගෞතමයන්ට උත්තර දෙන්න බෑ. මොකද්ද? ගාමිණී නුඹ ගිහිල්ලා අහපන්
ශ්‍රමණ බවක් ගෞතමයන්ගේ නනුභන්තේ භගවා අනේක පරියායේන කුලානං අනුද්ධයන් වන්නේති අනුරක්ඛං වන්නේති අනුකම්පං වන්නේති. භාග්‍යතුන් වහන්සේ බොහෝ මේ විට වර්ණනා කරනවා නේද මේ කුලයන්. ඒ කියන්නේ දායක පවුල් රැක ගන්න ඕන, දායක පවුල් ගැන කරුණාවන්ත වෙන්න ඕන, මෛත්‍රියෙන් යුක්ත වෙන්න ඕන කියලා කතා කරනවා නේද? භාග්‍යතුන් වහන්සේ ඒක වර්ණනා කරනවා නේද මේ දායක පවුල් වලට කරදරයක් වෙන්න හොඳ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ මල නොතලා රොන් ගන්නාසේ පිණ්ඩපාතේ ගන්න කියලා තියෙන මිනිසුන්ට බරක් වෙන්නේ නැතුව. එහෙම කියන කෙනෙක් නේද කියලා. එතකොට ගාමිණී ওই ශ්‍රමණ බවක් ගෞතමයෝ ඒකාන්තයෙන්ම කියනවා ගාමිණී මම කුලයන්ගේ ආරක්ෂාව වර්ණනා කරන කෙනෙක්. කුලයන් පිරිනවට මිනිසුන්ට කරදරයක් වෙනවට කැමති වෙන කෙනෙක් නෙවෙයි කියලා. ගාමිණී එකපාර උඹ කට ඇරලා බය නැතුව කියපන්. ඔය ශ්‍රමණ බවක් ගෞතමයන් ඉදිරියේ එහෙනම් අහවල් එක්කටද මේ නාලන්දාවට ආවේ. මේ මිනිස්සු එදා වේල නැතුව කන්න බොන්න නැතුව ගොඩාක් දුකසේ ඉන්නේ. ජීවත් වෙනවද නැද්ද කියන තැන මිනිස්සු ඉන්නේ. ඉහිව් වෙලාවේ ගොඩක් සංඝයාත් එක්ක නාලන්දාවට ඇවිල්ලා මිනිසුන්ට කන්න තියෙන දෙයටත් තට්ටු කරන්නේ නේද ඔය හදන්නේ කියලා කියපන් කිව්වා. කොහොමද ඒ කාලේ? අද කාලේ මිනිස්සු මේ හාමුදුරුවන්ට කෑ ගහන එක ගැන කවර කතාවද? මේ බුද්ධ කාලේ. ගාමිණී උඹ ඕක කියපු ගමන් ඔය ශ්‍රමණ බවක් ගෞතමයන් ඕක ගිලින්නත් බෑ, වමාරින්නත් බෑ, හිර වෙනවා. එහෙම හිර වෙනවා. ගාමිණී මේ මුළු නාලන්දාව පුරාම මේ මුළු මගධ රාජ්‍යය පුරාම පැතිරිලා යනවා. ඒ අසිබන්ධක පුත්ත ගාමිණී ශ්‍රමණ බවක් ගෞතමයන් පෙරදුවා. උඹගේ කීර්තිය හැම තැනම පැතිරිලා යනවා. දැන් අද කාලේ වුණත් බලන්න කාට හරි ප්‍රසිද්ධ වෙන්න ආසාවක් ඇති වුණාම කරන්නේ ප්‍රසිද්ධ කෙනෙකුට බහිනවා. ප්‍රසිද්ධ කෙනෙකුට ගරහනවා. ප්‍රසිද්ධ කෙනෙක් එක්ක වාදයකට පැටලෙනවා. ඒක තමයි අද කාලේ ක්‍රමය. ඒක බුදුරජාණන් වහන්සේගේ සිස්ටම් එකද නිගණ්ඨනාථ පුත්තගේ සිස්ටම් එකද? ඒ ක්‍රමේ කාගේද? නිගණ්ඨනාථ පුත්තගේ ක්‍රමය. නිගණ්ඨනාථ පුත්තගේ ක්‍රමේ තමයි ප්‍රසිද්ධ වෙන්න බලවත් කෙනෙක් එක්ක පටලැවෙනවා. වාද විවාද ඇති කර ගන්නවා. ඊට පස්සේ මොකද උනේ? ඔන්න ගාමිණී බොහොම සන්තෝෂයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ මොන ගැහෙන්න ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා එකත් පස්සෙන් ඉඳගත්තා. උතුරු වන්දනා කළා. එහෙනම් දැන් මිනිස්සෙක් වැන්ද පළියට ඇවිල්ලා වැන්ද පළියට මේකා මොකටද ආවේ කියලා හොයන්න පුළුවන්ද? දැන් අපිට බෑනේ. භාග්‍යතුන් වහන්සේ නම් එනකොටම දන්නවා මොකටද එන්නේ කියලා. මේ ගාමිණී වාදයක් කරලා බුදුරජාණන් වහන්සේ පරද්දවල තමන්ගේ කීර්තිය දසත පතුරවා ගන්න ආසාවෙන් මේ මිනිස්සු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැන්දානේ. ඒ නිසා මිනිස්සු වැන්ද පළියට වැන්දගෙන ආපු පළියට මේ මිනිස්සයා මොකටද එන්නේ කියලා එහෙම තීරණය කරන්න බෑ. බුද්ධ කාලේ එහෙමනම් අද ගැන කවර කතාවද? ඊට පස්සේ දැන් ගාමිණී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තක ඉඳගෙන අහනවා නනෝ බන්තේ භගවා අනේක පරියායන කුලානං අනුද්දයන් වන්නේති. මේ කුලයන් කෙරෙහි දයාවන්ත වීම, කරුණාවන්ත වීම, මේ කුලයන් රැකීම, කුලයන්ට අනුකම්පා කිරීම, මිනිසුන්ට අනුකම්පා කරන එක ගැන වර්ණනා කරනවාද? බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිණී වූ තථාගතයන් වහන්සේ මේ කුලයන්ට අනුකම්පා කිරීම, දයාවන්ත වීම, කරුණාවන්ත වීම, ආරක්ෂා කර ගැනීම වර්ණනා කරන දෙයක්. ඉතින් ඒත් එක්කම ගාමිණී කියනවා ස්වාමීනි එහෙනම් මොකටද මේ දුර්භික්ෂ කාලේ මිනිස්සු ජීවත් වෙනවද නැද්ද කියලා කල්පනා කර කර ඉන්න කාලේ වගා කරපු ඒවා පිදුරු වෙලා ගිහිල්ලා තියෙන කාලේ
යාන්තම් කූපන්ෙකින් ලැබෙන සලාක ඩිංගිත්තකින් ජීවත් වෙලා ඉන්න කාලේ මෙච්චර සංඝයත් එක්ක අහවල් එක්කටද මේ නාලන්දාවේ මේ නාලන්දාවට වැඩි. ඇයි අර බොණ්ඩ තියෙන කැඳ ඩිංගක් හරින දැන් පින්ඩ පාති ගියාම දෙන්න වෙන්නේ. ඒ මිනිස්සුන්ට ඒක හානියන්නේ. කියනවා උච්ඡේදාය භගවා කුලානම් පටිපන්නෝ මේ භාග්‍යතුන් වහන්සේ කුලයන් නැසීම පිණිස කටයුතු කරනවා. පිරිහීම පිණිස කටයුතු කරනවා. ඊළඟට කුලයන් පෙළනවා. කුලයන් කියන්නේ දායක පවුල් කියන එකට. මේ මිනිස්සු පෙළනවා බුදුරජාණන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා කිව්වා. දැන් මට කල්පනා වුණේ මේ ගාමිණී අර නිර්වතින් එන්න නිගණ්ඨනාත පුත්ත ඉස්සරහා ඉඳලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙවි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ රූපෙටවත් මොණ්ඩ පහදින්න බැරි හැටි නේද? ඒ දෘෂ්ටියකින් දර්ශනයකින් හිත වැහුණාට පස්සේ ආයේ එතනින් එහාට එයාගේ හිත වැඩ කරන්නේ. දැන් නිගණ්ඨනාත පුත්තයි බුදුරජාණන් වහන්සේ එක තැන තිබ්බම අහසට පොළොව වගේනේ. දැන් මේ නිගණ්ඨනාත පුත්ත ළඟ ඉඳලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වාදයට කතා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඊතෝසෝ ගාමිනී ඒක නවුතෝ කප්පෝ යමහං අනුස්සරාමි. ගාමිනී මම දැන් කල්ප 91ක් බලනවා. මේ පින්වතුන් අහලා තිනවා කල්පයක් කියන්නේ යොදුනක් දිග යොදුනක් උස යොදුනක් පළල පර්වතයක් අවුරුදු 100කට වතාවක් සිනිඳු සේලයකින් පිහදානවා නම් ඒ යොදුනක් කියන්නේ කිලෝමීටර් 10ක් උස කිලෝමීටර් 10ක් පළල කිලෝමීටර් 10ක් ඝනකම. ඒ ගල ගෙවුනත් කල්පයකට තියෙන ආයුෂ ඉවර වෙන්නේ නැහැ. කොච්චරද කියනවනම් කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන මේ බුදුරජාණන් වහන්සේලා 4 නම්ම පහළ වුණේ මේ කල්පයේ කොටස් 6කට බෙදුවොත් පළවෙනි කොටස් දෙකේ. බුදුවරු නැතිව මේ කල්පයේම ගත වුණා වගේ කොටස් 4ක් තියෙනවා. ඒකට කල්පයක කොහොම ආයුෂ ඇතිද? ඒ වාගේ කල්ප 91ක් බුදුරජාණන් වහන්සේට බලන්න යනවා කියන්නේ වෙලාව ගත්ත උසුම හෙලන්ට යන වෙලාවටත් අඩු වෙලාවක් කියනවා. මේ ගත්ත හුස්ම හෙලන්ට ගත වෙනවටත් වැඩිය අඩු වෙලාවක් මගේ බුදුරජාණන් වහන්සේට කල්ප 91ක් බලන්න යන්නේ. මේ කතා කරෙද්දී අපි සරණ ගියේ එවැනි වූ ශාස්ත්‍රඥ වහන්සේ නම. අපේ බුදුරජාණන් වහන්සේ එවැනි වූ විද්‍යාවෙන් එවැනි වූ චරණයෙන් යුක්තයි. කියනවා ගාමිනී මම දැන් කල්ප 91ක් බලනවා. මේ කල්ප 91ටම දන් හැන්දක් බෙදුවා කියලා මිනිසුන්ට හානියක් වෙලා නැහැ. වෙනසීමක් වෙලා නැහැ. මිනිසුන්ට පිරිහීමක් වෙලා නැහැ දන් හැන්දක් බෙදුවා කියලා. මේ කල්ප 91ටම. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා අතකෝ වදාලා අතකෝ යානි තානි කුලානි අඩ්ඩානි මහද්දනානි මහද්දනානි මහා භෝගානි අද උනත් මේ විශේෂ කාරණාව මේක මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් උනත් පින්වත් ගාමිනී කවුරු හරි ඉන්නවා නම් ගොඩාක් පෝසත් මිනිස්සු ධනවත් මිනිස්සු බොහෝ භවභෝග තියෙන මිනිස්සු පහූත ජාත රූප රජතානි රන් දිදී මුතුමැණි ගොඩාක් තියෙන මිනිස්සු ඉන්නවා නම් පහූත විත්තූපකරණානි සැප උපද්දවන උපකරණ ගොඩක් තියෙන මිනිස්සු ඉන්නවා නම් සැප උපද්දන උපකරණ කියන්නේ යාන වාහන ඊළඟ ගෙවල් වල තියෙන බඩු මුට්ටු සැප පහසු පුටු යහන් ඇඳ පුටු මේස පහූත ධන දහඥානේ කන්න බොන්න හොද්දට තියෙන ධනෙ තියෙන මිනිස්සු අද වුණත් ඉන්නවා නම් සබ්බානි තානි දාන සම්භූතානි ඒ සියල්ලම ඔවුන් සසරේ දන් දුන්න නිසා ලැබිච්ච ඒවා. සත්‍ය සම්භූතානි සත්‍ය කතා කරපු නිසා ලැබිච්ච ඒවා.
සංයම සම්භූතානි සංයමය සීල සංවරය නිසා ලැබිච්ච ඒවා. එහෙනම් හොඳට කන්න බොන්න තියෙන යාන වාහන තියෙන වතු පිටි තියෙන හිසට සෙවිල්ලක් හරි තියෙන සැපයක් විඳින මිනිස්සෙක් මේ ලෝකේ ඉන්නවා නම් කිසිම ආගමක් ජාතියක් කුලයක් ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව ඒ සැප සම්පත් විඳින්නේම කුමක් නිසාද? සංසාරේ දන් දුන්න නිසා. සත්‍ය කතා කරපු නිසා. ඊළඟට සංයමය සංවරකමක් පුරුදු කරපු නිසා. සීලයක් පුරුදු කරපු නිසා. ඔය තුනේ විපාක විදිහට තමයි කිව්වා මිනිස්සු ධන දහන්නේ වලින් වත්පෝසක්කම් වලින් ආඩ්‍ය වෙලා ඉන්නේ. එහෙනම් අනිවාර්යෙන් ඔයාලට යම්කිසි ධනයක් තියෙනවා නම්, ගෙයක් තියෙනවා නම්, යාන වාහන තියෙනවා නම්, වතු පිටි තියෙනවා නම්, ඔයාලට සැප උපද්දන උපකරණ තියෙනවා නම්, බඩු බාහිර ආදී තියෙනවා නම්, ඒ සියල්ල ලැබුණේ සංසාරේ දුන්න දෙයක් නිසා. දීලා තිබෙන්නේ නැත්නම් ලැබෙන්නේ. සංසාරේ සත්‍ය කතා කරපු සත්‍ය අහපු පින් බලයක් නිසා. එහෙම නැත්නම් සංවරයක් මුල් කරගෙන ලැජ්ජ බයෙන් යුක්ත වීම නිසා. එහෙම නැත්නම් සීල් රැකපු නිසා. සංවරයක් මුල් කරගෙන තමයි ඔය මේ සංසාරේ සැප විඳිනවා නම් විඳින්නේ. ඔය තුنين බාහිරව නෙවෙයි. පැහැදිලිද මම මේ කියන්නේ? එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි ගාමිනී මේ පවුල් නැසෙන්න. ඒ කියන්නේ මේ දායක පවුල් නැසෙන්න, මිනිසු නැසෙන්න, පවුල් මහපාරට වැටෙන්න, මහා පෝසත් මිනිසු දුප්පත් ගානට වැටෙන්න, නැති බංගස්ථාන වෙන්න මිනිසු බලපාන කරුණු 8ක් තියෙනවා. බලන්නකො ඒකට දානේ අයිතිද කියලා. දැන් මෙයා වාද කරගෙන ආවේ දානේ නිසා මිනිසුන්ට මැරිලා යන්න සිද්ධ වෙනවා පාරට වැටෙනවා කියලානේ. බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිනී පළවෙනි කාරණාව තමයි රාජතුවා කුලානි උපඝාතං ගච්ඡanti. රජු නිසා ආණ්ඩුව නිසා මිනිස්සු පාරට වැටෙනවා කිව්වා. ආණ්ඩුව නිසා මිනිසුන්ට එදා වේල හොයාගන්න බැරි තත්ත්වයට පත් වෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේගේ වචනේ හරිද නැද්ද? ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ නම් සියල්ල දන්නාසේක සියල්ල දකිනාසේක. ආණ්ඩුව නිසා මිනිසුන්ට කන්න බොන්න නැති වෙලා මිනිසුන්ට කර කියා ගන්න නැති වෙනවා කිව්වා. ඊළඟට හොරු නිසාත් එහෙම වෙනවා කිව්වා. ඉතින් ওই ඔක්කොම එකට වුණ ගමන් තවත් ඉවරයි. පළවෙනි කාරණාව තමයි රජු නිසා ආණ්ඩුව නිසා, දෙවෙනි එක හොරු නිසා, ඊළඟ තමයි අග්ගිතෝවා ගින්දරෙන් මිනිසු නැසලා දානවා. I think මිනිසු තියෙන ධන දාන්නේ තියාගෙන ඉඳලා ගියේ මුළු ගේම ගිනි ගත්ත ගමන් ඇඳිවතත් විත් එක්ක ඊට තනි වෙනවා. මොකද කරන්නේ? ඊට පස්සේ උදකතෝවා මොකෙන්ද? ජලයෙන් මහා ගම් වතුරක් ආවොත් ඊළඟට සුනාමියක් ආවොත් වතුර මුල් කරගෙන වතුරෙන් ධනෙ ගහගෙන යනවා. ධනෙ යට වෙනවා. එහෙම වුණාට පස්සේ ඇඳිවතත් එක්ක ඒ මුළු පවුලම තනි වෙනවා. එයාලට ඒ පරම්පරාවට එයාලගේ ධනවත්කමට හානි වෙනවා එතනින්ම. ආයේ පොඩි මිනිස්සෙක් වෙනවා. හොඳට හිටපු මිනිස්සු, කාලා බීලා හිටපු මිනිස්සු, අත දිගෑරලා සල්ලි වියදම් කරපු මිනිස්සු අවසානයේ තේ එකක් බොන්න නැති තැනට වැටෙනවා. පළවෙනි එක ආණ්ඩුව නිසා, දෙවෙනි එක හොරු නිසා, ඊළඟට ගින්දර නිසා, ඊළඟට ජලය නිසා, ඊළඟ එක තමයි නිහිතං වා නාදි ගච්ඡanti. නිහිතං වා නාදි ගච්ඡanti කියලා කියන්නේ මේ තිබ්බ තැනින් අතුරුදහන් වෙනවා. ධනෙ තැම්පත් කරනවා ආයෙ ලැබෙන්නේ නැහැ. උදාහරණයක් කියන්නකෝ තියෙන සල්ලි ටික ඔක්කොම එකතු කරලා බැංකුවක දානවා. කාලයක් යනකොට ආරංචි වෙනවා බැංකුව හිස් කියලා. ධනෙ තැම්පත් කරන්න ගිහිල්ලා නැහුණා. ධනෙ තැම්පත් කරන්න ගිහිල්ලා නැහුණා. ඒක නැසෙන විදි.
සමහරවිට ධනිය තැන්පත් කළ ආයෝජනය කරන්න වෙළඳ ව්‍යාපාර පටන් ගන්න. ඒකෙන් මේ පවුල වැටෙන්නේ නැද්ද පාරට? එහෙමත් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දුප්පයුත්තාවා කම්මන්තං ජහන්ති. කල්පනාව නැති තේරෙන්නේ නැති අය මේ එයාගේ කටයුතු වලට යොදවන සේවකයෝ. කියන්නේ එයාගේ ධනය ආයෝජනය කරන්න ඉන්න අය, එයාලට ආදායම් මාර්ගවලට උපද්දවන්න ඉන්න මිනිස්සු හරියට ඒ වැඩේ කරන්නේ. කල්පනාව නැති දුෂ්ප්‍රඥ සේවකයෝ නිසා ධනවත් මිනිස්සු පාරට වැටෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ කාරණාව තමයි විශේෂ එක. කුලාණංවා කුලංගාරෝ උපජ්ජන්ති. පවුලක උපදිනවා කුල අඟුරක්. පවුලක උපදිනවා කුල අඟුරක්. ගිනි පුපුරක් උපදිනවා පවුලක මුළු පවුලම පුච්චලා දානවා. කවුද? වදක දරුවෙක් උපදිනවා. හොඳට බලන්න ඔයාලා ගම්වල પરම්පරා. හොඳට ධනවත්ව හිටපු මිනිස්සු දිහා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කුල අඟුරක් උපදිනවා પરම්පරාවේ. හරියට ලස්සනට තියෙන තල් ගහක් පීදුනා වගේ. ඒකේ මලක් පිපුණා වගේ. උග්ගහක මලක් පිපුණා වගේ. ඒ ගහේ අවසානෙට ඉතින් හොඳට තියෙන ධනවත් පවුලක කුල අඟුරක් වදක දරුවෙක් උපදිනවා. යෝතේ භෝගේ විකිරති විධමති විද්ධංසේති. එයා ඒ පවුලේ ධනය විසුරවනවා. එහින් නැටුම් නාඩගම් වලට, එහින් වාහන ගන්න, එහින් ගමන් බිමන් යන්න, එහින් සූදුවට, එහින් ක්ලබ් ගාන යන්න, එහින් ස්ත්‍රීන්ද මේ වගේ හැම පැත්තෙම බුදුරජාණන් වහන්සේ පිරිහීමට යම්කිසි මාවත් වදාලාද? ඒසි ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝත යෝනරෝ ආදි වශයෙන් මේ පිරිහෙන මාර්ගයේම මේ ඒවම කරනවා. අම්මට නඩත්තු නැහැ, තාත්තට නඩත්තු නැහැ. අලුත් සමාජිකය සම්පූර්ණයෙන් අර අම්මලා තාත්තලාගේ ධනය සම්පූර්ණයෙන් මේකා නසනවා. ඒ වගේ දරුවන්ට කියන්නේ කුල අඟුරු. කුලයේ දවන අඟුරු පුපුරා. වදක දරුවෙක් උපදිනවා. උපදින ගමන් පවුලම මහපාරේ තමයි. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ අටවෙනි කාරණාව. අටවෙනි කාරණාව තමයි අනිච්චතා යේව අට්ඨමීති. අනිත්‍යම අටවෙනි කාරණාව. අනිත්‍ය විසිනුත් ඒ පවුල් නැසිලා යනවා. මෙහෙම නැති වෙලා අවසාන නැති වෙලා යනවා. දැන් සිටු පවුල් හිටියා කියනවා. ඒ අද කාලේ වෙනකොට නෑනේ මොකවත්. රාජ පවුල්, සිටු පවුල්, බ්‍රාහ්මණ පවුල්. දැන් අද ඉන්නවද? නෑනේ. ඉතින් එයාලා නැති වෙච්ච තැනක් හොයාගන්නන්නේ නෑ. එහෙනම් ඔවුන් නැසලා දැම්මේ මොකක් විසින්ද? මොකක් විසින්ද නැසලා දැම්මේ? අනිත්‍ය විසින්. දැන් මේ කාරණාටට දානේ අයිතිද? දන් දුන්න නිසා මේ විනාශ වුණා කියලා එකක් අයිතිද? නෑනේ. දන් දුන්න නිසා. ඒකයි පින්වතුනි මිනිස්සු කට තියෙන පළියට කතා කළාට කිව්වට සියල්ල දන්නේ දකින්නේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් මිනිසෙක් නැසෙන්න, මිනිසෙක් දුප්පත් වෙන්න, පාරට වැටෙන්න, මේ මිනිසුන්ට විනාශයක් වෙන්න බලපාන්නේ දන් දීම නෙවෙයි. එක්කෝ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය. එහෙම නැත්නම් හොරු ඊළඟට ගින්දර, ජලය ඊට පස්සේ තැම්පත් කරපු තැනින් ආයි ලැබෙන්නේ නැහැ. දැන් අපි කියමුකෝ පිටරට ගිහිල්ලා අවුරුදු ගාණක් හම්බ කරලා මෙහෙ එනවා. ආපු ගමන් අනේ අක්කේ අනේ අයියේ කියලා අපි දෙන්නම් කියලා අර සම්පූර්ණ ටික ණයට ගන්නවා. ආයෙ දෙන්නේ. තැම්පත් කරපු තැනින් ලැබෙන්නේ. ඊළඟ එක තමයි කුල අඟුරක් උපදිනවා. පවුලේම ධනේ නැසන වදක දරුවෙක් උපදිනවා. ඊළඟ එක තමයි එහෙනම් බලන්න පවුල් වල එහෙම උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කනේ.
ඊළඟ තමයි අනිත්‍ය විසින් පවුල් නැසලා දානවා. ඉතින් ඒ නිසා මේ කාරණා අටටම දානය කියන එක අයිති නැහැ. ඒ නිසා දානයක් නිසා මිනිස්සු පිරිහෙනවා, දානයක් නිසා මිනිස්සු පීඩාවටපත් වෙනවා, වෙහෙසෙනවා කියලා කිව්වොත් බුදුරජාන් වහන්සේ වදාළා ඒක සත්‍ය දෙයක් නෙවෙයි. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළා මේ විදිහේ පවුල් නැසෙන්න කාරණා 8ක් තියෙද්දී යම් කිසි කෙනෙක් කිව්වොත් බුදුරජාණන් වහන්සේ මේ පවුල් නසන්න, පවුල් පිරිහීම පිණිස, පවුල් පීඩාවටපත් වීම පිණිස කටයුතු කරනවා කියලා තං ගාමිනී වාචා අපහාය. ඒ වචනේ අත්හැරියේ නැත්තම් තං චිත්තං අපහාය. ඒ සිත අත්හැරියේ නැත්තම් තං දිට්ඨින් අපටිනිස්සජ්ජිත්වා. ඒ දෘෂ්ටි අත්හැරියේ නැත්තම් යථාබතන් නික්කිතෝ ඒවන් නිරේ. එයා ඒ දෘෂ්ටි අත්හැරියේ නැත්තම් හිසේ තියෙන බරක් බිම තියෙන වේගෙන් ගිහිල්ලා උපදිනවා කොහෙද? නිරේ. කවුරු හරි කිව්වොත් මේ කරදර කාලේ, මේ දුර්භික්ෂ කාලේ මොන දානද බං? ඔන්න සලාක දාන් සීට්ටුව එනවා ගෙදෙට්ට. එනකොටම කවුරු හරි ඔය කටවාචාලේ චරිතයක් ඉන්නවා කතා කර කර. ඒතුණ තමයි දාන් සීට්ටුව එන්නේ. ඊට පස්සේ ඔළුව එපිකම් කරලා බලනවා මොකද්ද බං ඔය කියලා. එතකොට කියනවා අපිට තියෙන දාන් සීට්ටුව. මෙයා කියනවා මේ කරදර කාලේ මුන්නහන්සේලාට කල්පනාවක් නැද්ද? මේ ලෝකෙද මුන්නහන්සේලා ඉන්නේ. දැන් ආමුදුරුන්ට අපෙන් නැති වුණා කියලා දෙන්න කට්ටිය නැද්ද? ආමුදුරු ගාව නැද්ද එදා වේ හොයාගන්න. ඒ ආමුදුරු ඉන්න විදිය දැක්කම පේන්නේ නැද්ද යන වාහන කියලා එයා දැන් අර දානේ අයිති දානේ බාරගත් එක්කෙනා මොකක් කියන්නේ දැක්කද? ඒ නිසා මේ දානේ කියන එකට ගරහන්න හොඳ නැහැ. මොකද මිනිස්සු පීඩාවට අපහසුතාවයට පත් වෙන්නේ දානේ නිසා නෙවෙයි. ඉතින් මිනිස්සු පීඩාවට අපහසුතාවයට පත් වෙන හේතු විදිහට බුදුරජාණන් වහන්සේ 8ක් කාරණා 8ක්පත් මේ දේශනා කොට වදාලා. පෞල් පීඩාවට පත් වෙන්නේ පෞල් නැසෙන්නේ පළවෙනි එක ආණ්ඩුව නිසා. දෙවෙනි එක සොරු නිසා. ගින්දර නිසා. ජලය නිසා. ඊළඟට තිබ්බ තැනින් ලැබෙන්නේ නැහැ. ඊළඟට කුල අඟුරක් පහළ වෙනවා. ඊළඟට මේ අනිත්‍ය විසින් ඒ පවුල නැසලා දානවා. මේක කියපු ගමන් අසිබන්ධක පුත්ත ගාමිනීන්ට තේරුණා. තප්පරේට අර දෘෂ්ටි අත්හැරියා. නිගණ්ඨනාත පුත්තත් ඉතින් අත්හැරලා භාග්‍යතුන් වහන්සේ ළඟ වන්දනා කරගෙන කියා හිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අද පටන් දිවි හිමියෙන් බුදුරජාන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝරුවන සරණ යනවා. මට මේ අනිත් පැත්තට හැරිලා තිබ්බ එකක් උඩට හැරෙවෝ වගේ. වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ. ඇස් තියෙන කෙනෙකුට බලන්න අන්ධකාරයේ තෙල් පහනක් දැල්ලුවා වගේ. භාග්‍යතුන් වහන්සේ නොඒක ආකාරයෙන් මට ධර්මයේ දේශනා කළා. මම දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකෙක් වශයෙන් පිළිගන්නාසේක්වා කියලා තෙරුවන් සරණ ගියා. දැන් මේ කතාව දැන් අර බුදුරජාන් වහන්සේ මිනිසු පීඩාවට පත් කරනවා කියන කතාව අදහස ගාමිණී තුල තිබ්බේ නැද්ද? තිබ්බා. ගාමිණී ඒ වචනෙන් බුදුරජාන් වහන්සේට චෝදනා කළේ නැද්ද? චෝදනා කළා. නමුත් ධර්මයේ ඉදිරියේ ඔහු නිවැරදි වුණාද නැද්ද? නිවැරදි වුණා. අනේ මගේ අතින් වෙච්ච වැරද්ද මට සමා වෙන්න කියලා කන් කෙඳිරි ගෑවද? කන් කෙඳිරි ගෑවේ නැහැ. අද සමහර අය ඉන්නවා ඔන්න ඔහොම කලින් දන්නේ නැතුව වචන පිට වෙලා. පස්සේ බණක් අහනකොට තේරෙනවා දැන් මට වැරදුනා මෙහෙමයි කියලා. ඉදා ඉඳලා අනේ සමාව ගන්න ඕන. අනේ මගෙන් වැරද්දක් වුණා ටීවී එකටත් වන්දිනවා. ඔහොම නැද්ද? ඒ අර වික්ෂෝපෙන් සෝකෙන් සංතාපෙන් ඉන්නවා. ඔය වාගේ වෙලාවක මැරුණොත් එහෙම ශෝක හිතෙන් මැරෙන, තැවීමෙන් මැරෙන අය පින් තියෙන කෙනෙක් වුණත් මැරුණාට පස්සේ උපදින්නේ නාග ලෝකේ. ගොඩාක් පින් තියෙන කෙනෙක් වුණත් තැවෙන හිතෙන් මැරුණොත්, දුක් සහිත හිතෙන් මැරුණොත් නාග ලෝකෙ තමයි උපදින්නේ. ඒ නිසා හිත හදාගෙන මේ සමාව ගැනීමක්වත් නැහැ මෙතන. දෘෂ්ටියත් අත්හැරියා තෙරුවන් සරණයි කිය.
ප්‍රශ්නේ විසඳුණා. ඒකට මම කියන්න තව විශේෂ කාරණාවක් ඉස්මතු කරන්න හිටියා. එකක් තමයි කුල අඟුරක් වෙන්න එපා. දැන් මොකද දැන් අපිට පෞද්ගලික වශයෙන් අපිට ආණ්ඩුව පීඩාවට පත් කරන එක පෞද්ගලික වශයෙන් හදන්න බෑ අපිට. ඒක සමූහයක් වශයෙන් එකතු වෙලා කළ යුතු එකක්. ඊළඟට ගින්දරත් එක්ක අපිට සටන් කරන්නත් බෑ. ජලයත් එක්ක සටන් කරන්නත් බෑ. ඒ ඔක්කොම බාහිරනේ. නමුත් අපි පවුලක කුල අඟුරක් වෙන්න හොඳ නැහැ. විශේෂයෙන් පොඩි ළමාලා අපිට ඉන්න කියන්නේ. අම්මලා තාත්තලා හරි හම්බ කරනේවා නැසලා කුල අඟුරක් නම් වෙන්න එපා. සමහර වෙලාවට මේ සමහර ළමයිට ඕන පහසුකම් සලසන්න යද්දී අපි කියමු පොඩි උපකරණයක් උනත් දෙන්න යද්දී සමහරට අම්මාගේ මුළු මාසෙම පඩිය යනවා. තාත්තගේ මාසෙම පඩිය යනවා. ඒකට තාත්තාගේ මුළු මාසෙම පඩිය අම්මගේ මුළු මාසෙම පඩිය එක මොහොතේ එක උපකරණයකට දරුවෝ වියදම් කරනවා කියලා කියන්නේ ඒ කොච්චර ධනයක් එතන ප්‍රශ්නයක් තියෙනවා. සමහරවිට හත්මුතු පරම්පරාවක් හම්බ කරපු ධනය දරුවෝ අවුරුද්දෙන් දෙකෙන් නැසලා දානවා. ඒ නිසා මම නම් කුල අඟුරක් වෙන්නේ වදක දරුවෙක් වෙන්නේ නැහැ කියලා ළමාලා අපිට හිතට ගන්න ඕනේ. ඊළඟ කාරණාව විශේෂදී මේ ලෝකේ යම් කිසි කෙනෙක් සැප විඳිනවා නම් හොඳට ඉන්නවා නම් ගෙවල් දොරවල් තියෙනවා නම් යාන වාහන තියෙනවා නම් හොඳට අඳින්න පළදින්න ලැබෙනවා නම් ඒ සැප සම්පත් භුක්ති විඳින්නේ කාරණා තුනක විපාක විදිහට කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මොනවද ඒ කාරණා තුන? දානය, සත්‍ය, සීලය. දාන සම්භූතානි, දානය මුල් කරගෙන. සත්‍ය සම්භූතානි, සත්‍ය මුල් කරගෙන. කියන්නේ ඇත්ත කතා කරනවා, සත්‍ය අහනවා. ඇත්ත කතා කරනවා, සත්‍ය අහනවා. එයා සත්‍යයත් එක්ක ජීවත් වෙන්න ආසයි. ඒ සත්‍ය ඒකයි බුදුබණ පදයක් අහන එකේ විපාක. සත්‍ය ඇහිීමෙන් පින්බලයට සංසාරේ. ඒකයි ඔයාලා ධර්ම දානය දෙනකොට මේ පිනේ විපාක වැඩි. මිනිසුන්ට සත්‍ය අහලා ජීවිත 100,000 ගානකට සැප උපද්දවනවා. සත්‍ය අහපු පින්බලෙ. එතකොට සත්‍ය අහනකොට මේ මිනිස්සු තේරුම් ගන්නේ සත්‍යද අසත්‍යද? තේරුම් ගන්නෙත් සත්‍යය. එතකොට මේ මිනිස්සු ඊට අනුව කටයුතු කරනවා. කටයුතු කරන්නේ සත්‍යයට අනුවද අසත්‍යයට අනුවද? සත්‍යයට අනුව. එතකොට මේක තව කෙනෙකුට යා කියලා දෙනවා. එතකොට ඒ කියලා දෙන්නේ සත්‍යද අසත්‍යද? සත්‍යය. මේ ධර්මයේ අනිත් අයට අහන්න සලස්වනවා. එතකොට අහන්න සලස්වන්නේ සත්‍යද අසත්‍යද? සත්‍යය. අන්න සත්‍ය පින්බලි උපද්දනවනේ මේ ධර්ම දාණයෙන්. මේ සත්‍ය කියන එක ඉතාමත් ප්‍රබල වෙනවා. ඒකයි දාන අතර සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දාණයම උතුම් වෙන්නේ. ඒ ධර්මයේ කියන්නේ සත්‍යමයි දන් දෙන්නේ. ඒක පැතිරිලා යනවා. දැන් දානයක් වුණොත් මේ දාන එක වේලකින් ඉවරයි. ඊළඟට අපි කියමු මොනවා හරි ගොඩනැගිල්ලක් හැදුවත් ධනෙ අත්හැරලා ඒකත් අනිත්‍ය විසින් ඒකත් නැසලා දායි. ඒ මේ ධර්මයේ කියන එක පැතිරෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට පැතිරෙනවා. ඊළඟට තවත් කෙනෙක්ගෙන් තවත් කෙනාට යනවා ඒ අදහස. ඒ අදහස මුල් කරගෙන සිතෙන් කයෙන් වචනෙන් අනිත්‍යයි ක්‍රියා කරනවා. ඒ නිසා ධර්ම දාණය සත්‍ය අහන්න සලස්වන එක, සත්‍ය කියන එක, සත්‍යයට සවන් දෙන එක පුදුම පිනක්. ඊළඟ තමයි සංයමය. සංයමය කියන්නේ සංවර බව. ඒතර කායන වාචාය මේ කයයි වචනේ තියෙන සංවරය සංයමේ සීලය කියලා කියනවා. සිතේ සංවරය තමයි යාගේ දමනය. එතකොට අපි තවත් කවුරු හරි අපිට වෛරයෙන් කතා කරනකොට තරහින් කතා කරනකොට
අපි ඉවසලා ඉන්නවා කියන්නේ එතන එයාගේ සංයමයක් තියනවද නැද්ද? ඒක පිනක්. දැන් අද දූලා දෙන්නෙක්ගේ උපන්දිනේට නෙමෙයි මේ දේශනාව කරන්නේ. එතකොට අම්මලා අවවාද කරනවා. තාත්තලා අවවාද කරනවා. නෑදෑයෝ අවවාද කරනවා. හිස පාත් කරගෙන ඉන්නවා. ඒක තමයි ඒ කෙල්ලන්ගේ වැදගත්කම. එතකොට අම්මා තාත්තා අවවාද කරද්දී ඥාතින් අවවාද කරද්දී නෑ ඔය හිලා දන්නවද මේවා කියලා අතපය දික් කරගෙන ගියොත් ඒක තමයි ඒ කෙල්ලන්ගේ තියෙන සංයමේ නැති බව. තවත් සිංහලෙන් කිව්වොත් හැදිච්ච නැතිකම. තවත් සිංහලෙන් කිව්වොත් නැහැදිච්චකම. කෙල්ලෙක්ගේ හැදිච්චකම කියන්නේ කෙල්ලට ගොඩාක් පිං උපද්දවනවා. සංවරේ. අපි ඒවා ඉච්චර ලොකුවට හිතන්නේ නැහැනේ. අපි පිනක් කියලා හිතන්නේ අපි මොන හරි දානේ ටිකක් හදාගෙන ගිහිල්ලා පූජා කළොත්, චෛත්‍යයකට මල් පූජා කළොත්, ඔය එකක් අපිට පිනක් කියලා දැනෙනවා. අර වාගේ තවත් කෙනෙක් කෑ ගහනකොට අපි නිහඬව ඉන්න එක අපිට සංයමේ. ඒක තමයි අපේ ඉවසීම. ඒක ලොකු පිනක් කියලා අපිට දැනෙන්නේ නැහැ. හැබැයි දැනෙන්නේ නැති එක හිතෙන් අයින් කරගෙන තමන් සංවර වෙන එක, තමන් සංයමයෙන් ඉන්න එක පිනක් කියලා හිතට හොඳටම කාවද්දා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි බුදුරජාන් වහන්සේගේ මේ බුද්ධ වචනය අදහන්න ඕන. බුදුරජාන් වහන්සේ සියල්ල දන්නවා, දකිනවා. බුදුරජාන් වහන්සේ වදාළේ සත්‍යයක්. මම සංවර වෙලා ඉන්න එක පිනක් කියලා. ඔන්න දැන් ළමයි ඉස්කෝලේ ගියාට පස්සේ අනිත් ඒවා ටික ඇවිස්සෙනවා. ඇවිස්සෙන කතා කියනවා, ඇවිස්සෙන විදියට කටයුතු කරනවා. එතකොට මේ කෙල්ල සංවරයි. මේ පුතා සංවරයි. එතකොට එයා සංවර වෙලා නම් එතන ඉන්නේ. එයා ඇවිස්සෙන ලෝකේ සංවරව හිටපු පිම්බලේ අනාගතේ එයාට සැප සම්පත් උපද්දනවා. ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි සේවක සේවිකාවෝ උපද්දවනවා. නෑ කියන වචනයක් අහන්න බැරි තැනට සැප උපද්දවනවා. අර නිහඬව හිටීම, ඉවසාගෙන ඉඳීම. නිහඬව ඉන්නේ මේ දත් කූරු කකා නෙවෙයි. ඕන තරම් අනිත් අය බනිද්දී වචනයක් කියන්නේ නැතුන් දත් කූරු කකා ඉන්න පුළුවන්. ඒක සංවරකම නෙවෙයි. මෙයා තරහ ගන්න නැතුන් ඉන්නවා. ඉවසීමෙන් ඉන්නවා. කොච්චර ලස්සන කිල්ලික් වුණත් සංයමේ නැත්තම්, ඉවසීම නැත්තම්, සංවරකම නැත්තම් ඒ කෙල්ලගේ ජීවිතේ වටිනාකම නැහැ. ඒ කෙල්ල ආභරණ රහිතව ඉන්නේ. ඈ දුප්පත්. ලස්සන කෙල්ලෙක් දුප්පත් වෙලා ඉනවා. ලස්සන කෙල්ලෙක් කියනවා ඒ කෙල්ල ලස්සන ආභරණ වලින් පැළඳිනා නම් ඒ කෙල්ල බබලන්න ගන්නවා. ඒ නිසා ලස්සන කෙල්ලෙක් ඉවසනවා නම්, සංයමයෙන් යුක්තයි නම්, දමනය වෙලා නම්, මේ ලෝකෙත් එක්ක පැටලෙන්න යන්නේ නැත්තම් ඒ කෙල්ලගේ වටිනාකම වැඩි. දුවෙක් හෝ වේවා, පුතෙක් හෝ වේවා. එතකොට අද ධර්ම දාණයෙන් හොඳට හිතට ගන්න ඕන. මම සංයමයෙන් යුක්ත වෙනවා කියලා. සංවරකමින් යුක්ත වෙනවා කියලා. ලැජ්ජා බයෙන් යුක්ත වෙනවා කියලා. ඒකයි ඉස්සර අම්මා මෙහෙම ඉඳගනිද්දි, අම්මා තාත්තා ඉඳගනිද්දි දුව හෝ පුතා උස තැනක ඉන්නේ. ඊළඟට වැඩිහිටිය අයෝ කතා කරගෙන ඉන්නකොට එතනින් අයින් වෙනවා. ඒකේ කෙල්ලගේ හැදිච්ච කමද නැහැදිච්ච කමද? හැදිච්ච කමනේ. වැඩිහිටියන්ගේ කතාවට කන් දීගෙන ඉන්නේ. අද වෙන්නේ මේ මුන් කතා කරන්න ගත්තට පස්සේ වැඩිහිටියොත් කට අරගෙන ඒක දිහා බලාගෙන ඉන්නවා. මේක සම්පූර්ණයෙන් පටලැවෙනවා. ඒතර පිං උපදින්නේ. ඒකයි මිනිස්සු තුලින් අර පින ඈත් වෙවි යන්නේ. ඉස්සර මිනිස්සු හරි පිංවන්තයි. ඒ කියන්නේ මිනිස්සුගේ මූණේ පවා තිබ්බ පිං පාට කියලා එකක්. පිං පාටේ පාට තමයි පිං පාටම තමයි. ඒක අපිට වචනෙන් කියන්න බෑ. හරි සිරියාවයි ඒක. ඒක කළු මේ පාට තියෙන, හැම කළු පාට තියෙන කෙනෙක් වුණත් ඒ කෙනාගේ පින වැඩි නම් ඒ මූණේ පිං පාට තියෙනවා, සිරියාවන්තයි. දකින්න ආසයි. එසා සංයමය, ගරු කිරීම, ඉවසීම, ආවේගශීලී නොවීම. ඒවා මහා පිං උපද්දනවා. එකපාරම ස්වනික තීරණය ගන්නෑ.
කල්පනා කරනවා, අම්මා ගැන කල්පනා කරනවා, තාත්තා ගැන කල්පනා කරනවා. දැන් බලන්න අද කාලේ මිනිස්සු කොච්චර පව් කරගන්නවද කියලා. සමහරට ඔය දූල පුතාලා ඔය ඉස්කෝලේ යන වයසේ තරුණ කාලේ සම්බන්ධතා හදාගෙන ඔය මොනවා හරි පළහිලා වුන නිසා සමහරට ගඟේ මුහුදේ පාිනවා, සියදිවි හානි කරගන්නවා, ගිනි තියා ගන්නවා. කොච්චර ආවේගශීලීද. එතකොට ඒ මැරෙනකොට ඒ තීරණයක් ගන්නකොට කල්පනා කළේ නෑනේ මාව අවුරුදු මෙච්චර ගාණක් මගේ අම්මා මාව හැදුවා, තාත්තා හැදුවා. එයාලට මන් නිසා ඇති වෙන්නේ දුකක්ද සැපක්ද කියලා කිසිම දෙයක් හිතන්නේ නැතුව, කිසි සංවරකමක් නැතුව, කිසි සංයමයක් නැතුව ආවේගශීලීව තීරණය ගත්තා. ඒ ආවේගශීලීව තීරණය ගන්නෙම පින් උපද්දවගෙනද පින් නසාගෙනද? කුසල් උපද්දවගෙනද කුසල් නසාගෙනද? කුසල් නසාගෙන. මැරුණාට පස්සේ හොඳ ලෝකේ කියයිද නරක ලෝකේ කියයිද? නරක ලෝකෙකමයි යන්නේ. සියදිවි හානි කරගන්න එකේ භයානකම ඒකයි. කුසල් නසාගෙන මැරෙන්නේ. පින්සිත නසාගෙන මැරෙන්නේ. හරි භයානකයි. ඒකයි දෙමව්පියන්ට අත ඉස්සීම, අවවාද ඉදිරියේ කෑ ගහන එක. ඒ කියන්නේ අම්මලා තාත්තලා Tamanට චෝදනා කළා කියනකෝ වරදකට. ඒකට එයාගේ ඇත්තටම වරදක් නැහැ කියන්නකෝ. ඒ වෙලාවේ කතා කරන්න හොඳ නැහැ. ඒ අම්මට තාත්තට ඒක කියන්න අරින්න ඕන. හොඳට මේක කරලා බලන්න. හොඳට කියන්න අරින්න ඕන. එතකොට අපි හිතන්න ඕනේ මේ වෙලාවට අම්මට තරහා විශ්සෙලා. ආවේගශීලී වෙලා. එයාලා අපි ගැන බැඳීම වැඩි. ආදරේ වැඩි. ඒ නිසා අපි ගැන අපිව රකින්නවා වැඩි. ඒ අම්මලාගේ හැටි. ඊට පස්සේ එහෙම හිතලා අම්මා කියන එක වැරදි. නමුත් පස්සේ වෙලාවක කියන්න පුළුවන් වෙලාවක කියන්න ඕන. තරහ ගිය කෙනෙක් එක්ක තකට තකී කතා කරනවා කියන්නේ ඇවිලෙන ගින්දරට පිදුරු දැමිල්ල තමයි. තරහ ගිය කෙනෙක් කුපිත කරවන්න ලේසිම තව වචන දෙන එක. ඒ නිසා අපේ සංවරය අනිත් එක්කෙනාගේ තරහත් පාලනය කරනවා. මේවා ගොඩාක් ලොකු පිනක් මේක. ඒ නිසා ජීවිතයේ අද ඉඳලා පින් කරන එක ඊට පස්සේ අර අම්මලා තාත්තලා සංසිඳුණාට පස්සේ අම්මේ ඔයා මෙහෙම කිව්වට තාත්තේ ඔයා මෙහෙම කිව්වට මෙහෙමයි උනේ. ඉතින් මම දන්නේ ඔච්චරයි. ඔයාලා කැමති නම් පිළිගන්න. නැත්තම් ඉතින් අපි මේකේ සංසාරي හැටි කියලා හිත හදා ගන්නවා. ওই වචන ටිකම හිත සංසුන්දන වෙලාවක අම්මා කෙනෙකුට කිව්වට පස්සේ අම්මටම පස්සේ දුක හිතෙනවා. ඇයි මං ඒ වෙලාවේ කෑ ගැව්වේ කියලා. අපි වුණත් ආවේගශීලී වෙලා කෑ ගහලා පස්සේ ඇත්ත තේරෙනකොට දුක හිතෙනවනේ. ඇයි කෑ ගැහුවේ කියලා. කාලයක් යනකොට අම්මලාම දමනය වෙනවා. තාත්තලාම දමනය වෙනවා. එයාලම. ඒකටත් බලපෑවේ අර දුවගේ සංයමේ, පුතාගේ සංයමේ. සංවරකම, ලැජ්ජ බය ඇති බව. ඉතින් ඒ නිසා ලැජ්ජ බයට හැදෙන, සංවරව හැදෙන, ආවේගශීලී නැති දූල පුතාලා නොදැනගෙනම එයාලා ගොඩාක් පින් උපද්දවනවා. ඒ නිසා ඔන්න අද දහම් අවවාදී බුදුරජාන් වහන්සේ කුල කියන සූත්‍ර දේශනාවේ වදාළේ කල්ප 91කට දානයක් දුන්න නිසා කෙනෙක් දුප්පත් වෙලා නැහැ. පෞල් නැසින්ට වෙනම කාරණා 8ක් බලපානවා. මේ ලෝකේ යම්කිසි කෙනෙක් සැපක් විඳිනවා නම් විඳින්නේ දානය මුල් කරගෙන, සත්‍ය වචනේ මුල් කරගෙන, සංවරකම මුල් කරගෙන. ඒ නිසා ඔයාලා සැපවත් වෙන්න කැමති නම්, සැපවත් ජීවිතයකට යන්න කැමති නම් දානය පුරුදු කරන්න. සත්‍ය පුරුදු කරන්න. සංවරකම පුරුදු කරන්න. ඉවසීම, සංවරකම, ආවේගශීලී නොවන බව. මේ උපදේශය තමයි දූලගේ උපන්දිනය වෙනුවෙන් දෙන්නේ. අමතක කරන්න එපා මේක. සමහරවිට ඔයාලා ධර්මදායකත්වයේ දරු මේ ධර්ම දේශනා අහලා කොයි හරි යන තැනක දුවෙක් හරි පුතෙක් හරි සංවර වෙයි. නමුත් ඒකට මුල් වුණ ඔයාලා මේ දහම් පුරුදු කළේ නැහැ කියන එක ඔයාලා ලොකු පාඩුවක්. පැහැදිලි නේද? ඒ නිසා හොඳට හිතට ගන්න මේ දෝලටත් මේ අම්මලාටත් මේ ධර්මය අහන සියලුම දෙනාට දානය පුරුදු කරගන්න වාසනාව ලැබේවා. සත්‍ය වචනේ පුරුදු කරන්න වාසනාව ලැබේවා. සංයමය සංවරකම පුරුදු කරගන්න වාසනාව ලැබේවා. ඉතින් පින්වතුනි අද දවසේ මේ ධර්ම දානයේ පැවැත්වුණේ අප්‍රේල් 30 උපන්දිනයේ යෙදෙන කේම් සඳලි තරුපබා දියණියටත්
අප්‍රේල් මාස 27 වන දින උපන් දිනය සමරන කේම් හංසී තරුසිකා දියණියට සිත ප්‍රාර්ථනා කිරීමත් මුල් කරගෙන සඳලි තරුපබා දියණියගේ උසස් පෙළ විභාගයේ සඳහා සිත ප්‍රාර්ථනා කිරීමත් මේ එකම සිද්ධ වෙනවා. ඉතින් මේ උතුම් ධර්ම දානයේ පින් බලෙන් මේ දියණිවරුන් දෙපළට තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා. ඒ වගේම මේ පින් බලෙන් සෙත් වේවා. ඒ වගේම මේ දරුවන්ගේ අනාගත ජීවිතේ පිනෙන් කුසලයෙන් පිරේවා, සංවරකමෙන් පිරේවා, මනුෂ්‍ය ජීවිතේ ඵල නෙලා ගන්නට සසර දුකින් නිදහස් වෙන්නටත් වාසනාව ලැබේවා. ඉගෙන කියන ගන්නා කටයුතු අධ්‍යාපන කටයුතු දියුණුම වේවා කියලා සිත පතනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා දැහැමින් රැකගනිත්වා. ඒ වගේම මිය පරලෝකීය කේම් මුතුබණ්ඩා පියාණන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝ සැපයටපත් වේවා. ඒ වගේම විශේෂයෙන් පින් අනුමෝදන් කරනවා මේ පින්වතුන්ට බොහෝ සත්පුරුෂ අවවාද අනුශාසනා කරන ඇඹිලිපිටිය දුටුගැමුණු මහා විහාරයේ මිද්දෙනියේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නායක ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් විශේෂයෙන් සිහිපත් කරනවා අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ රැස් වුණ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා. ලක්වැසි ලෝවැසි පිළිවෙත් පුරන සකල සංගරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් බලයෙන් ගරුතර මහා සංඝරත්නයට සිල් මෑණිවරුන්ට ධර්මාබෝධයටම මේ පින් හේතු වාසනාම වේවා. ඒ වගේම රැස් කරන් ගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ දියණිවරුන්ට මේ යහපත සලසන්නේ ඇඹිලිපිටිය නවනගරයේ පදිංචි පින්වත් බීජී නිලන්ති මාලා මෑණියන් සහ කේම් කැලුම් විජයකෝන් පියාණන් ඒ දෙපළට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් සැලසේවා. විදේශගතව සේවයේ සිටින දියණියගේ පියාවන කේම් කැලුම් විජයකෝන් මහත්මයාට ඒ වගේම දෙමව්පියන් වන W.A. සීතා මෑණියන්ට සහ M. සීලවති මෑණියන්ට BJ පියසිරි පියාණන්ට සහෝදර සහෝදරියන් ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දානමය පින්කමට සහභාගී ඔබ සියලු දෙනාටත් උදව් උපකාර කළ ආසා දැක බලා සතුටු සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. කායික සුවයෙන් සුවපත් වේවා, මානසික සුවයෙන් සුවපත් වේවා. සියලු දෙනාට පින් උපද්දවන දානය, ඒ වගේම සත්‍ය, ඒ වගේම සංයමය, සීල සංවරය ආදී ඒ සංයමය පුරුදු කරගන්න අපි කාටත් වාසනාව ලැබේවා. මොහොතක් පාසා රැස් කරන පින් බලයෙන් මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.